ආයිබෝන් දරුවනේ අද අපි ආරම්භ කරන්න යන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය නිර්දේශයේ තුන්වන පාඩම් ඒකකයේ තුන්වන පාඩම් එක යුනිට් නම්බර් 3 ඒ රජයේ සහ ව්‍යාපාර අතර අන්තර් සම්බන්ධතාවය රජයේ සහ ව්‍යාපාර අතර අන්තර් සම්බන්ධතාවය නැත්නම් අන්තර් ක්‍රියාකාරීත්වය කියන පාඩම. ඒ යටතේ අපි පළමුවෙන්ම රජයේ ව්‍යාපාර වෙත මැදිහත් වෙන ආකාරය විමසා බලන්න තමයි යන්නේ. ඒ යටතේ මුලින්ම අපි චුට්ටක් බලමු දැන් රජය කියන්නේ මොකක්ද? ව්‍යාපාර කියන්නේ මොකක්ද? රජය කියන්නේ භූමිය, ජනතාව, ආණ්ඩුව සහ පරමාධිපත්‍යය තුලින් බිහිවන ආර්ථිකයක ප්‍රධාන සේවා යෝජකයා හෙවත් ප්‍රධානතම ආර්ථික සංවිධානය. රජයක් කියවම භූමියක් තියෙන්න ඕනේ. භූමියක් නැතුව රජයක් ඇති වෙන්නේ නැහැ. ජනතාවක් ඉන්න ඕනේ. මිනිස්සු ජීවත් වෙන්න ඕනේ භූමියේ. ආණ්ඩුවක් තියෙන්න ඕනේ. සහ පරමාධිපත්‍යයක්. ඒ කියන්නේ මිනිසාගේ යහපැවැත්ම උදෙසා තීරණ ගැනීමේ සහ තීරණ ක්‍රියාත්මක කිරීමේ බලයක් තියෙන්නට ඕනේ. පරමාධිපත්‍යයක්. තුලින් බිහිවන ආර්ථිකයක ප්‍රධානම සේවා යෝජකයා. දැන් සෑම ව්‍යාපාරිකයෙක්ම සේවා යෝජකයෝ වුණා. සේවා සපයන රජයත් සේවා යෝජකයෙක්. ප්‍රධානම සේවා යෝජකයා තමයි රජය කියන්නේ. ප්‍රධානතම සේවා යෝජකයාවත් ප්‍රධානතම ආර්ථික සංවිධානය රජය. ව්‍යාපාර අපි දන්නවනේ. මිනිස් අවශ්‍යතා සහ වුමනා ඉටු කරනු ලබන විවිධ මිනිස් ක්‍රියාකාරකම්. එහෙම නැත්නම් විවිධ ආර්ථික ක්‍රියාකාරකම්. ආර්ථික කටයුතු. තේරුණාද? රජයේ සහ ව්‍යාපාර අතර සම්බන්ධතාවයේ සංක්ෂිප්තව. දැන් මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ රජය ව්‍යාපාර මත යැපෙනවා. ව්‍යාපාර රජයේ මත යැපෙනවා. ඒක තමයි අපි කියන්නේ රජයේ සහ ව්‍යාපාර අතර අන්තර් සම්බන්ධතාවය නැත්නම් අන්තර් ක්‍රියාකාරීත්වය. interaction between government and business. ඒ අනුව රජයට ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍යයි. ඒ වගේම ව්‍යාපාරවලට රජයේ ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍යයි. මේ දෙපක්ෂයටම එකිනෙකාගේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය වැදගත්. අන්‍යෝන්‍ය පැවැත්ම වැදගත් වෙනවා. මේ දෙපක්ෂයටම හුදකලාව යමක් කරන්න බෑ. රජයක් නොමැතිව ව්‍යාපාරවලට ඵලදායී ක්‍රියාකාරීත්වයක් දියත් කරන්න බෑ. ව්‍යාපාර නොමැතිව රජයකට සක්‍රීය ඵලදායී දායකත්වයක් සමාජයට දෙන්නත් බෑ. ඒ කියන්නේ ව්‍යාපාරවලට අවශ්‍ය සමහර දේවල් රජයෙන් සපයා ගන්නවා. රජයට අවශ්‍ය සමහර දේවල් ව්‍යාපාර වෙතින් ඉටු කර ගන්නවා. මෙන්න මේ නිසා මේ සංකල්ප දෙක මේ පාර්ශව දෙක එකිනෙකාට බද්ධ වූ එකිනෙකා මත යැපෙන සංකල්ප දෙක බොරපතලා තියෙනවා. බලමු කොහොමද වෙන්නේ කියලා. රජයේ විසින් ව්‍යාපාර ආරම්භ කර පවත්වාගෙන යාමට සුදුසු පරිසරයක්. වැදගත් මේක සුදුසු පරිසරයක්. සුදුසු පරිසරයක් සකසා දෙන අතර එම පරිසරය තුළ ව්‍යාපාර ආරම්භ කර පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන්ගේ අරමුණු ළඟා කරගන්න අතරම රජයේ අරමුණුද ඉටු කර දීමට දායක වේ. බොහොම සරල දෙයක් මෙතන තියෙන්නේ. රජයක් ව්‍යාපාර ආරම්භ කර පවත්වාගෙන යාමට උචිත ගැළපෙන හොඳ පරිසරයක් සකස් කරලා දෙනවා. එවැනි පරිසරයක් සකස් කරලා දුන්නේ නැත්නම් ව්‍යාපාරවලට ක්‍රියාත්මක වෙන්න බෑ. එහෙනම් රජයක් විසින් ව්‍යාපාර ආරම්භ කර පවත්වාගෙන යාමට සුදුසු පරිසරයක් සකසා දීම තුළ ව්‍යාපාර ආයෝජකයෝ ව්‍යාපාර ආරම්භ කරන අරමුදල් යොදවල ව්‍යාපාර ආරම්භ කරලා පවත්වාගෙන යනවා. එහෙම පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන්ගේ අරමුණු තියෙනවානේ. ලාභ උපරිම කර ගැනීම, විකුණුම් උපරිම කර ගැනීම වැනි අන්නේ අරමුණු ඉෂ්ට කරගන්න. ඒ අරමුණු ඉෂ්ට කරගන්න ගමන් රජයකත් තියෙන අරමුණු ආර්ථික සංවර්ධනය, ආර්ථික ස්ථායීතාවය වෙන අරමුණු අනේ රජයේ අරමුණුත් ඉෂ්ට කර දෙන්න දායක වෙනවා. රජයේ අරමුණුත් ඉෂ්ට කර දෙන්න දායක වෙනවා. ඔන්න ඒ නිසා
රජය හිතකර ව්‍යාපාර පසුබිමක් හදලා දෙන නිසා ව්‍යාපාරිකයින්ට රජය නොමැතිව බෑ. රජයක් නොතිබුණා නම් හිතකර ව්‍යාපාර පරිසරයක් සකසා ගන්න බෑ ව්‍යාපාරයට තනියම. එහෙමනම් ව්‍යාපාර ආරම්භ කරන්න පවත්වාගෙන යන්න පසුබිමක් නැහැ. තේරෙනවද? එහෙනම් රජය නිසා ව්‍යාපාර වලට වාසියක් වෙනවා. ව්‍යාපාර වල ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න පුළුවන්. ඒත් එක්කම රජයකත් තියෙනවනේ පොදු අරමුණු. රටේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන්. ඒ අරමුණු ඉෂ්ට කරන්න රජයට තනියම බෑ. ඒ අරමුණු ඉෂ්ට කර දෙන්නේ ව්‍යාපාර. ඒ අරමුණු ඉෂ්ට කර දෙන්නේ ව්‍යාපාර. තේරුණාද? එතකොට ව්‍යාපාර එම අරමුණු ඉෂ්ට කර දෙන නිසා රජයේ අරමුණුත් ඇත්තටම සඵලදායී ලෙස ඉෂ්ට කර දෙන නිසා රජයට ව්‍යාපාර නැතුව බෑ. ඕක තමයි මේ පාර්ශ්ව දෙකේ සම්බන්ධතාවය. උදාහරණයක් වශයෙන් මෙන්න මේ වගේ. අපි හිතමු මෙතන තියෙනවා රජය. මෙතන තියෙනවා රජය. රජය. මෙතන තියෙනවා ව්‍යාපාර. මෙතන තියෙනවා ව්‍යාපාර. දැන් රජය ව්‍යාපාර වෙත හිතකර පරිසරයක් සකස් කරලා දෙනවා. හිතකර පරිසරයක්. හිතකර පරිසරයක් සැකසීම. රජය ව්‍යාපාර ආරම්භ කර පවත්වාගෙන යාමට හිතකර පරිසර සකසලා දෙනවා. ඒ දීමම වාසියක්නේ. ඒක තමයි ව්‍යාපාර ආරම්භයේ පළවෙනි අවස්ථාව. මුල් අවස්ථාව, බීජමය අවස්ථාව. එහෙනම් එතනදී එහෙම පසුබිමක් සකස් කළ දීපු නිසා ව්‍යාපාරිකයන්ට තමන්ගේ ධනය ආයෝජනය කරලා ව්‍යාපාර ආරම්භ කර පවත්වාගෙන යාමේ ශක්්‍යතාවය උදා වෙනවා. තේරුණාද? එහෙම ඒ තුලින් එහෙනම් මොකද කරන්නේ? ව්‍යාපාරිකයෝ තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න ගමන් රජයේ අරමුණු ඉෂ්ට කර දෙනවා. රජයේ අරමුණු ඉටු කර දීම. හිතකර ව්‍යාපාර පරිසරයක් රජයෙන් සකසා දෙනවා. ඒ නිසා ව්‍යාපාර ආරම්භ කර පවත්වාගෙන යන්නට විභව ව්‍යාපාරිකව මැදිහත් වෙනවා. ඒ තුලින් ව්‍යාපාර කරගෙන යාම තුලින් ඒගොල්ලන්ගේ අරමුණුත් ඉෂ්ට කරගන්නවා. ඒගොල්ලන්ගේ අරමුණුත් ඉෂ්ට කරගන්නවා. තේරුණාද? ඒත් එක්කම රජයේ අරමුණුත් ඉෂ්ට කර දෙනවා. ඒ නිසා මෙන්න මේ රජයත් ව්‍යාපාරත් අතර අන්‍යෝන්‍ය වශයෙන් අන්තර් සම්බන්ධතාවයක් ඇති වෙනවා. අන්තර් සම්බන්ධතාවයක් ඇති වෙනවා. අන්තර් සම්බන්ධතාවයක් ඇති වෙනවා. අන්තර් සම්බන්ධතාවයක් ඇති වෙනවා. තේරුණාද? රජය ව්‍යාපාර ආරම්භ කර පවත්වාගෙන යාමට සුදුසු පරිසරයක් හදලා දෙනවා. එවන් පරිසරයක් මත ව්‍යාපාරිකෝ අරමුදල් යොදවලා ව්‍යාපාර ආරම්භ කරලා පවත්වාගෙන යනවා. එහෙම පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන්ගේ අරමුණු ඒගොල්ලෝ සපුර ගන්නවා. සපුර ගන්න අතර රජයේ අරමුණු ඉෂ්ට කර දෙනවා. ඒ නිසා රජයට ව්‍යාපාර අවශ්‍යයි. ව්‍යාපාර වලට රජය අවශ්‍යයි. මොකද ව්‍යාපාර ආරම්භ කරන සුදුසු පරිසරය හදලා දෙන්නේ රජය. ඒ නිසා ව්‍යාපාර වලට රජය අවශ්‍යයි. ඒ වගේම රජයේ අරමුණු ඉෂ්ට කර දෙන්නේ ව්‍යාපාර. රජය නෙවෙයි. රජයට අරමුණු ඉෂ්ට කරගන්න බෑ. රජය නිකන් නියාමකයෙක් විතරයිනේ. නියාමකයෙක් විතරයි. රෙගියුලේටර් කෙනෙක් විතරයි. එහෙනම් රජයේ අරමුණු ඉෂ්ට කර දෙන්නේ ව්‍යාපාරිකෝ. ඒ නිසා රජයට ව්‍යාපාර අවශ්‍යයි. එහෙනම් එකිනෙකා අතර අන්තර් සම්බන්ධතාවයක්, අන්තර් පරායාප්ත භාවයක් තියෙනවා. තේරුණාද? දැන් මේ ව්‍යාපාරිකයන්ගේ අරමුණු තියෙනවානේ. ව්‍යාපාරික අරමුණු තියෙනවා. අරමුණු. මේ අරමුණු පෞද්ගලිකයි. උදාහරණයක් වශයෙන් විකුණුම් උපරිම කිරීම. උදාහරණ 2 ලාභ උපරිම කිරීම.
වෙළඳපොළ කොටස වර්ධනය. ඒ වගේ ඒව පෞද්ගලිකයි. මේ අරමුණු මුළු මහත් සමාජ ජාලයටම සමස්ත ජාතියටම අදාළව නෙවෙයි. ඒවා එකිනෙක ව්‍යාපාරයට පෞද්ගලිකයි. නමුත් ඒ වගේම රජයේ අරමුණුත් තියෙනවා. රජයේ අරමුණුත් තියෙනවා. ඒව පොදුයි. ඒව පෞද්ගලික නැ පොදුයි. රජයක් තියෙන්නේ සමස්ත ආර්ථිකය සහ සමාජය ආරක්ෂා කර පවත්වාගෙන යාමටනේ. එහෙනම් රජයේ අරමුණු කියන්නේ සමස්ත ජාතියේම අරමුණු. සමස්ත ජාතිය උදෙසාම අරමුණු වෙනවා. සමස්ත ජාතියේ උන්නතිය උදෙසා අපේක්ෂිත අරමුණු වෙනවා. එහෙනම් අපි ඒවට කියන පොදු අරමුණු කියලා. උදාහරණයක් වශයෙන් ආර්ථික සංවර්ධනය. ආර්ථික සංවර්ධනය. තව උදාහරණයක් ඕනනම් ආර්ථික ස්ථායීතාවය. මේව පොදු. එතකොට මේ ව්‍යාපාරිකයන් සතු පෞද්ගලික අරමුණු ඉෂ්ට කරගෙන ඒගොල්ලෝමයි. ඒගොල්ලෝ ව්‍යාපාර කටයුතු ආරම්භ කර පවත්වාගෙන යාම තුළින් පුළුල් වෙළඳපොළ කොටසක් දිනා ගැනීම, විකුණුම් උපරිම කර ගැනීම, ලාභ වර්ධනය කර ගැනීම වැඩි අරමුණු ඒගොල්ලෝ දිනා ගන්නවා. රජයක් සතුව තියෙනවා රටේ සමස්ත ජනතාව, ප්‍රජාව සහ ආර්ථිකය වෙනුවෙන් ඉෂ්ට කරගන්න අරමුණු. හැබැයි රජයට ඒව කරගන්න බෑ. ඒ අරමුණු ඉෂ්ට කර දෙන්නේ කවුද? ව්‍යාපාරමයි. ඒ නිසා තමයි රජයට ව්‍යාපාරවල අවශ්‍යතාවය ඇති වෙන්නේ. ඕක තමයි මේකේ අන්තර් සම්බන්ධතාවය. පැහැදිලිනේ? හොඳයි. අපි ඊළඟ ඉස්සරහට යන්. ව්‍යාපාර වෙත රජයේ බලපෑම් ඇති කරන මට්ටම්. කීපයක්ම තියෙනවා. ඒ මට්ටම් මූලික 3ක් තියෙනවා. මේ අවුරුදු 2020ත් ඕකෙදි වාස්තික අභ්‍යාසයක් යොමු වුණා. ව්‍යාපාර වෙත රජය හිතකර හෝ අහිතකර ලෙස දෙපැත්තෙන් වෙන්න පුළුවන්. බලපෑම් කරන ලෙවල්ස් මට්ටම් 3ක් තියෙනවා. එකක් තමයි මධ්‍යම රජයේ මට්ටමින් ඇති කරන බලපෑම. සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකේ. අනිත් එක තමයි පළාත් සභා ප්‍රොවින්සියල් කවුන්සිල් මගින් ඇති කරන බලපෑම. අනිත් එක තමයි පළාත් පාලන ආයතන නැත්නම් ලෝකල් ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුෂන්ස් පළාත් පාලන ආයතන මගින් ඇති කරන බලපෑම. ඔය වගේ ව්‍යාපාර වෙත මට්ටම් 3කින් බලපෑම් ඇති කරනවා. උදාහරණයක් වශයෙන් මධ්‍යම රජයේ සමස්ත ආර්ථිකයටම බලපාන අයුරින් නීති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම තුළින් ව්‍යාපාර වෙත අවශ්‍ය පහසුකම් සපයමින් ව්‍යාපාර දිරිමත් කරනවා. මධ්‍යම රජයේ සමස්ත ආර්ථිකයටම බලපාන ආකාරයෙන් රටේ සමස්ත ප්‍රජාවටම බලපාන ආකාරයෙන් නීති සම්පාදනය කරනවා. ඒ නීති ක්‍රියාවේ යොදවනවා. එහෙම යෙදවීම තුළින් ව්‍යාපාරය වෙත අවශ්‍ය පහසුකම් සපයලා ව්‍යාපාර දිරි ගන්වනවා. ඕක අනිත් පැත්තත් කරන්න පුළුවන්. කිසියම් ව්‍යාපාරිකෝ පිරිසක් රජයේ ප්‍රතිපත්ති වලට පටහැනිව රටේ ජනතාවගේ ජීවන පැවැත්මට අහිතකර වන ආකාරයෙන් බාධාකාරී වන ආකාරයෙන් කටයුතු කරනවා නම් මේ නීති තදින් සම්මත කරලා නැත්නම් බොහොම රළු නීති සම්මත කරලා දැඩි නීති සම්මත කරලා දැඩිව ක්‍රියාවේ යෙදවීම මොකද වෙන්නේ? ව්‍යාපාරවල අවසානයේට බලපෑම් කරන්න පුළුවන්. ව්‍යාපාර අධෛර්යමත් කරන්න බලපෑම් කරන්න පුළුවන්. දෙපැත්තම පුළුවන්. තේරුණාද? දෙවෙනි එක තමයි පළාත් සභා. දැන් පළාත් සභා කියන එක දන්නවනේ. ඒ කියන්නේ මධ්‍යම රජයේ යටතේ එක එක පළාත්වල සංවර්ධක මධ්‍යම රජයේ ප්‍රතිපත්ති කඩන්නේ. මධ්‍යම රජයේ ප්‍රතිපත්ති වලට යටත්ව එකඟව පළාත් මට්ටමින් සංවර්ධනය ළඟා කර ගැනීමට යම් යම් ආර්ථික නැත්නම් සංවර්ධන ක්‍රියාදාම ව්‍යාප්ත කරන්න ඇති කළ මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් සංවිධානයක් තමයි පළාත් සභා කියන්නේ. අර විදේශවල ප්‍රාන්ත ආණ්ඩු වගේ. ඒ පළාත් තුල පළාත් නීති ක්‍රියාත්මක කරමින් සහ පහසුකම් සැලසීම තුළින් ව්‍යාපාර දිරිමත් කරනවා. එහෙනම් පළාත් අපේ 9යිනේ පළාත් සභා 9. එහෙනම් එක එක පළාත් සභා තමන්ගේ බල ප්‍රදේශයට ජාතික මට්ටමේ නෑ මතක තියාගන්න. සමස්ත ආර්ථිකෙම නෑ. තේරුණාද? මේගොල්ලෝ නීති හදනවා. මේ නීති හදන්නේ ඒගොල්ලන්ගේ පළාතට විතරයි. මධ්‍යම රජයේ මුළු ලංකාවටම හදනවා. හරිනේ? එහෙනම් ඒ පළාත් තුල පළාත් නීති හදලා ක්‍රියාත්මක කිරීම කරමින් සහ අවශ්‍ය පහසුකම් ලබා දීම තුළින් ව්‍යාපාර දිරි ගන්නවා.
ඒක තමයි පළාත් සභා මට්ටමින් ව්‍යාපාර වෙත කරන බලපෑම. පළාත් සභා මට්ටමින් ව්‍යාපාර වෙත කරන බලපෑම ඒකයි. ඒතර සෑම පළාත් සභාවම සමාන වෙන්නේ නැහැ. දැන් උතුරු බෙද පළාත් සභාව සම්මත කරන නීති හා උතුරු බෙද පළාත් සභාව ඒ පළාතේ ව්‍යාපාරිකයින්ට ලබා දෙන අතහිත නැමැති දායකත්වය වගේ නෙමෙයි දකුණු පළාත් සභාවට වඩා වෙනස් වෙන්න පුළුවන්. මධ්‍යම පළාත් සභාවට වඩා වෙනස් වෙන්න පුළුවන්. තේරෙනවද? තුන්වෙනි එක තමයි පළාත් පාලන ආයතන, local government institution. මොකද්ද මේ පළාත් පාලන ආයතන කියලා? ඒ කියන්නේ ප්‍රාදේශීය මට්ටමින් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය මට්ටමින් රටේ සංවර්ධනය ළඟා කර ගැනීමට සහ ඒ ළඟා කරගත් සංවර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාමට යම් යම් ආර්ථික ක්‍රියාකාරකම් වල යෙදීමට මහජන නියෝජිතයන්ගෙන් පත් කරගත්ත පුංචි ආණ්ඩුවක් නැත්තම් මධ්‍යම රජයේ නියෝජිත ආයතන විශේෂයක් තමයි පළාත් පාලන ආයතන කියන්නේ. මධ්‍යම රජයේම නියෝජිත ආයතන. ඒතර මේකට නියෝජිතව පත් කරගන්නෙත් මහජන ඡන්දයෙන්. ඒවා අපි දන්නවා ප්‍රධාන තුනක් තියෙනවා. මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා. මහනගර සභාවලට අයිති බල ප්‍රදේශයක් තියෙනවා. නගර සභාවලට අයිති බල ප්‍රදේශයක් තියෙනවා. ප්‍රාදේශීය සභාවට අයිති බල ප්‍රදේශයක් තියෙනවා. අන්නේ බල ප්‍රදේශ තුල මධ්‍යම රජයේ ප්‍රතිපත්ති පිළිගනිමින් ගරු කරමින් මධ්‍යම රජයේ සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රතිලාභ ගමට අරගෙන යන්නේ, ගමට බෙදා දෙන්නේ, ප්‍රධානය කරන්නේ මධ්‍යම රජයේ වෙනුවෙන් එහි නියෝජිත ආයතනයක් වශයෙන් පළාත් පාලන ආයතනයි. ප්‍රාදේශීය මට්ටමින් නීති ක්‍රියාත්මක කරමින් ව්‍යාපාර අසුරු. ඒගොල්ලොත් ප්‍රාදේශීය මට්ටමින් දරුන්නේ නීති ක්‍රියාත්මක කරනවා. නීති රීති ඇති කරනවා. ඇති කරලා ප්‍රාදේශීය මට්ටමින් ව්‍යාපාර වලට එක්කෝ ඍණාත්මක එක්කෝ ධනාත්මක බලපෑම් කරනවා. දැන් උදාහරණයක් වශයෙන් මේකට අයිති වෙන්නේ අපි ඉස්සෙල්ලා ගිය මහනගර සභා MC කියලා අපි කෙටියෙන් කියනවා municipal councils. නගර සභා TC කියලා කියනවා කෙටියෙන් town councils. ප්‍රාදේශීය සභා ඔක ඉංග්‍රීසියෙන් නුත් ප්‍රාදේශීය සභා කියලා ව්‍යවහාර වෙනවනුත් ඒක හරි වචනේ regional council RC. ඔයගේ මට්ටම් තුනකින් ව්‍යාපාර මට්ටම් තුනකින් නීති සකස් කිරීම නීති ක්‍රියාවේද වීම මගින් ව්‍යාපාර පාලනයක් හැසිරීමක් කරනවා. ඊළඟට රජය ව්‍යාපාර වෙත මැදිහත් වන ආකාර. රජය ව්‍යාපාර වෙත විවිධ ආකාරයන්ගෙන් විවිධ ක්‍රමවලින් මැදිහත් වෙනවා බලපෑම් කරනවා. තේරුණාද? එකක් තමයි යටිතල පහසුකම් සැපීම මගින්. යටිතල පහසුකම් සැපීම මගින්. as a provider of infrastructure. as a provider of infrastructure. දැන් යටිතල පහසුකම් කියන්නේ රටක සංවර්ධනයට අත්‍යවශ්‍යම ගුණාංගයක්නේ. ඒ කියන්නේ රටක කර්මාන්ත ඇතුළු ව්‍යාපාර පහසුවෙන් ආරම්භ කිරීමටත් ව්‍යාපාර පහසුවෙන් ආරම්භ කිරීමටත් සාර්ථකව පවත්වාගෙන යාමටත් අත්‍යවශ්‍ය පහසුකම් සහ සේවා මාලාවක් තමයි ආර්ථික යටිතල පහසුකම් කියන්නේ. ව්‍යාපාර පහසුවෙන් ආරම්භන්නත් සාර්ථකව පවත්වාගෙන යාමටත් මේ පහසුකම් අත්‍යවශ්‍යම වෙනවා. උදාහරණයක් වශයෙන් මාර්ග ප්‍රවාහන පහසුකම්, මාර්ග පද්ධතිය, ජල වාහන පද්ධතිය, ජල සැපයුම, sannivedana පහසුකම්, ගිනි නිවාරණ පහසුකම්, ව්‍යාපාර ආරම්භ කරන්න යෝග්‍ය ලෙස සකස් කළ ඉඩම් පහසුකම් අත්‍යවශ්‍යයි. තේරුණාද? බලශක්ති පහසුකම් අවශ්‍යමනි. අන්න ඒ වගේ ව්‍යාපාර සාර්ථකව ආරම්භ කිරීමටත් සාර්ථකව පවත්වාගෙන යාමටත් අත්‍යවශ්‍ය වන්නා වූ පහසුකම් හා සේවා සමූහයක් තමයි අර කිව්වාගේ යටිතල පහසුකම් කියන්නේ. ඒත් මේ යටිතල පහසුකම් තනි ව්‍යාපාරිකයින්ට ස්ථාපිත කරගන්න බෑ. තනි ව්‍යාපාරිකයෙකුට විදුලි බල ශක්තිය උපදවන විදුලි බලාගාර හදන්න, අධිවේගී මාර්ග හදන්න, වෝටර් සප්ලයි ලයින් දියත් කරන්න පුළුවන්ද? කරන්න බෑනේ. රජය කරන්න ඕන. එහෙනම් ඒකයි මේ කියන්නේ යටිතල පහසුකම් සපයන්නෙක් වශයෙන් රජයට පුළුවන් ව්‍යාපාරයට බලපෑම් කරන්න. එක්කෝ ධනාත්මක එක්කෝ ඍණාත්මක. උළු කියන්නේ දෙකම තියෙනවා. දැන් අපි හිතමු ව්‍යාපාරවලට දිරිගැන්වීමක් කරන්න ඕන නම්, ව්‍යාපාර දිරිගන්වන්න ඕන නම් රජය මොකද කරන්නේ? මේ යටිතල පහසුකම් වැඩි කරනවා. දිරිගන්වන්න ඕන නම් මේ ව්‍යාපාරවලට දිරිගැන්වීම නෙවෙයි, ව්‍යාපාර අධෛර්යමත් කරන්න ඕන. ව්‍යාපාර
සමාජයෙන් බැහැර කරන්න රජයට ඕනේ මේ යටිතල පහසුකම් ව්‍යාප්ත කිරීම නවත්තනවා. සීමා කරනවා. අන්න සීමා කරාම නිකම්ම ව්‍යාපාර කටයුතු අඩපණ වෙනවා. දෙපැත්තම තියෙනවා. තේරුණානේ? එකක් තමයි මධ්‍යම රජය. මධ්‍යම රජයේ මගින් විදුලිය, ජලය, sannivedana ආදී පහසුකම් සපයලා ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර කටයුතු පහසුවෙන් පවත්වාගෙන යාමට පරිසරය හදනවා. පළාත් සභා ඒකෙනුත් මාර්ග ඉදිකිරීම. මොකද සමහර ප්‍රධාන මාර්ග මධ්‍යම රජයෙන් හදනවා. පළාත් සභාව ඇතුළේ තියෙන සමහර කියන්නේ දෙවන පෙළ මාර්ග ගොඩක් වෙලාට හදන්නේ පළාත් සභාව. ඒක තමයි මාර්ග ඉදිකිරීම. ඒව නඩත්තු කිරීම පවත්වාගෙන යාම. කිරීමනු මොකද්ද වෙන්නේ? යටිතල පහසුකම් පවත්වාගෙන යන්න දායක වෙනවා. ඊළඟට පළාත් පාලන ආයතන මහනගර සභා, නගර සභා, ප්‍රාදේශ සභා කියන තුනම. අපඩාවිය ඉවත් කිරීම, කානු පද්ධති නඩත්තුව, අතුරු මාර්ග ඉදිකිරීම නඩත්තුව. දැන් පළමු පෙළ මාර්ග මධ්‍යම රජයෙන්, දෙවන පෙළ මාර්ග පළාත් සභාවලින්, ග්‍රාමීය මට්ටමින් තියෙන ග්‍රාමීය මාර්ග, අතුරු මාර්ග පළාත් පාලන ආයතන මගින්ම හදනවා, මේන්ටේන් කරනවා. ඒ වගේම කානු පද්ධති. මොකද ගම්වල විශේෂයෙන්ම කානු පද්ධති හරියට ක්‍රියාත්මක නොවීම නිසා තමයි සාමාන්‍ය වර්ෂාවකට පවා ජල ගැලීම් ඇති වෙන්නේ. එහෙනම් කානු පද්ධති නඩත්තු කිරීම, අපද්‍රව්‍ය ඉවත් කිරීම වගේ දේවල් කොලින් මොකද කරන්නේ? යටිතල පහසුකම් තමයි ස්ථාපිත කරන්නේ. හරිනේ? වගේ යටිතල පහසුකම් කියන්නේ එතකොට බල ශක්තිය, ප්‍රවාහනය, දුම්රිය, මහා මාර්ග, ගුවන් ඔක්කොම ප්‍රවාහනය, ගිනි නිවාරණ පහසුකම්, sannivedana පහසුකම්, කම්හල් ඉදිකිරීමට යෝග්‍ය ලෙස සැකසූ බිම් පහසුකම්, ඒ වගේම ඒවට ආරක්ෂාව සැපීම, අන්නේ යටිතල පහසුකම් නිසා තමයි ව්‍යාපාර පහසුවෙන් ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන යන්න හැකියාව ලැබෙන්නේ. ඒ තැනට මේ මට්ටම් තුනෙන්ම දායක වෙනවා. මධ්‍යම රජයෙන් ප්‍රධාන මාර්ග ඉදි කරන්න, විදුලිය, ජලය, sannivedana පහසුකම් ලබා දෙන්න, ඒ වගේම පළාත් සභාව මගින් දෙවන පෙළ මාර්ග ඉදි කරන්න හා නඩත්තු කරන්න, ඒ වගේම පළාත් පාලන ආයතන මගින් ග්‍රාමීය මට්ටමේ අතුරු මාර්ග ඉදි කරන්න, නඩත්තු කරන්න, අපඩාවි ඉවත් කරන්න, කානු පද්ධතිය මේන්ටේන් කරන්න මගින් අන්න යටිතල පහසුකම් සපයන්නෙක් වශයෙන් ව්‍යාපාරවලට දිරිගැන්වීම් ලබා දෙනවා. නැවත මං කියනවා මේ දිරිගැන්වීම්නේ මේ ව්‍යාපාර අධෛර්යමත් කරන්න ඕන නම් රජයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරලා, රජයේ විවේචනය කරමින්, රජයේ අපහසුතාවයට පත් කරමින් ව්‍යාපාර කටයුතු දියත් කරන ප්‍රවණතාවක් ආවොත් ඕනෑම වෙලාවක පුළුවන් මේ පහසුකම් සීමා කරන්න, කප්පාදු කරන්න. කප්පාදු කරලා ව්‍යාපාර හිර කරන්න, ව්‍යාපාරවල පීඩනයක් දෙන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිනේ? දෙවෙනි ක්‍රමෙත් අපි බලමු. ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙස, ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙස as a policy maker, as a policy maker රජයක් තමයි රටේ ජීවන පැවැත්ම, ආර්ථික සංවර්ධනය තහවුරු කිරීමට ප්‍රතිපත්ති හදන්නේ. ප්‍රතිපත්ති කියන්නේ මොනවද? දර්ශනයන්. තේරුණාද? ඒ ප්‍රතිපත්ති සම්පාදනයත් මට්ටම් තුනින්ම වෙනවා. මට්ටම් තුනින්ම වෙනවා. මධ්‍යම රජයේ මට්ටමින්, පළාත් සභා මට්ටමින්, පළාත් පාලන ආයතන මට්ටමින් කියන තුනින්ම වෙනවා. මධ්‍යම රජයේ මට්ටමින් වෙන්නේ මූල්‍ය හා පිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. ඕනෑම රටක ලංකාව පමණක් නෙවෙයි, ඕනෑම රටක සංවර්ධනය පැවැත්ම උදෙසා ක්‍රියාවට නංවන ප්‍රධානම ප්‍රතිපත්ති දෙක තමයි මූල්‍ය ප්‍රතිපත්තියයි පිස්කල් ප්‍රතිපත්තියයි. රටක ආර්ථික සංවර්ධනය රඳා පවතින මහා බලකණු දෙක තමයි මූල්‍ය ප්‍රතිපත්තිය, පිස්කල් ප්‍රතිපත්තිය. එනම් ඒ මූල්‍ය හා පිස්කල් ප්‍රතිපත්ති සකස් කරලා ක්‍රියාත්මක කරනවා මධ්‍යම රජය. අන්න එහෙනම් ප්‍රතිපත්ති සම්පාදකයෙක් වශයෙන් මධ්‍යම රජය ක්‍රියාත්මක වෙනවා. මේ මූල්‍ය ප්‍රතිපත්ති, පිස්කල් ප්‍රතිපත්ති මුළු රටටම බලපෑමක් වෙනවා. ඊළඟට පළාත් සභාව මගින් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාව යොදවනවා. ව්‍යාපාර නාම ලියාපදිංචි කරන්න තියෙනවා. ව්‍යාපාර නාම ප්‍රඥප්තියක් හදලා, ඒ ප්‍රඥප්තිය මගින් ව්‍යාපාර නාම නීති ඒකාබද්ධ කරලා, ඒ ප්‍රඥප්තිය සහ ව්‍යාපාර නාම නීති විධිවිධාන අනුව ව්‍යාපාර නාම ලියාපදිංචි කරන ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඒත් ප්‍රතිපත්ති තමයි. එහෙනම් පළාත් සභාවත් ප්‍රතිපත්ති සම්පාදකයෙක් සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නෙක් වශයෙන් ක්‍රියාත්මක වෙන ව්‍යාපාර සම්බන්ධයි. ඊළඟට පළාත් පාලන ආයතන පරිසර ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම. පළාත් පාලන ආයතන මහනගර සභා, නගර සභා, ප්‍රාදේශ සභා වශයෙන් ඒගොල්ලොත්
අදාළ බල ප්‍රදේශයේ පරිසරය ආරක්ෂා කරන්න, පරිසර දූෂණය බැහැර කරන්න පරිසර ප්‍රතිපත්ති හදලා ක්‍රියාත්මක කරනවා. සමහරට පොලිසියේ සහයත් ඇතිව. දැන් සමහර නගර සභා සහ ප්‍රාදේශ සභා තීරණ අරන් තියෙනවා හැමතැනම රටේ මං මාවත්වල තාප්පවල ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර් ඇලවීමෙන් පරිසර අලංකරණ නැති වෙලා යනවා. එහෙම අලවන්න තහනම්. එහෙම ඇලෙව්වොත් ඒ පෝස්ටරේ අයිතිකාර අපි උපකාරක පන්ති ගුරුවරයෙක් කියලා නැත්තම් කිසියම් භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයක් නම් ඒ ආයතනය වග කියන්න ඕන. ඒ ආයතනයට හෝ ගුරුවරයාට විරුද්ධව මොකද කරන්නේ? පළාත් පාලන ආයතනයෙන් නඩු පවරන්න පුළුවන්. උසාවි දානවා. රුපියල් 25000 ලක්ෂ දක්වා දරගපු අවස්ථා අපි මෑත කාලේ දැක්කා. තේරෙනවද? අන්න ඒ වගේ එහෙම පරිසර ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනකොට නිකම්ම ප්‍රාදේශීය වශයෙන් පරිසරය ආරක්ෂා වෙනවා. අනික තමයි බදු අය කරන නිල නියෝජිතයෙකු ලෙස බලපෑම් කරන්න පුළුවන් රජයට. බදු අය කරන නිල නියෝජිතයෙකු ලෙස as a taxation agent. as a taxation agent. දැන් ව්‍යාපාර වෙතින් බදු අය කරනකොට ඒ බදු දැඩි ඉහළ ප්‍රතිශතයක් කරත අය කළොත් ව්‍යාපාරවල ලාභදායීත්වය අඩු වෙනවා. ව්‍යාපාර පවත්වගෙන යාමට මෙහෙයුම් වියදම් ආවරණය කරගෙන අපහසු වෙලා ව්‍යාපාර බංකොලොත් වෙන්න පුළුවන්. නමුත් සහනදායි බදු පිළිවෙතක් අනුගමනය කරනවා. සහනදායි බදු පිළිවෙතක් අනුගමනය කරනවා නම් ව්‍යාපාරිකයින්ට තමන්ට හිමිවන ලාභ කොටස වර්ධනය වීම තුළින් තව තවත් ව්‍යාපාරවල රැඳෙන්න පෙළඹවීමක් ඇති කරනවා. දෙපැත්තම මොකෙනුත් වෙනවා. එතකොට එහෙනම් මධ්‍යම රජයේ මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා ආදායම් බදු වැට් බදු අය කිරීම. මේ දෙක විතරනේ තවත් තියෙනවා. මධ්‍යම රජය යටතේ බදු අය කරන ප්‍රධානම බලාධිකාරී ජාතික ආයතනය තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. ඉන්ලන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට්. දේශීය ආදායම් බදු නෙවෙයි බදු නෙවෙයි. මොකද විභාගයට මේ ආයතනේ ලියන්න බූ අවස්ථා තිබුණා. සමහර ළමයි නිකන් පුරුද්දට නිකන් වහරක් තියෙනවා සමාජයේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව. බදු නෑ. ඒක ඉංග්‍රීසි වලින් තමයි Department of Inland Revenue. Department of Inland Revenue. එහෙනම් බදු නෑ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමයි මධ්‍යම රජයේ වෙනුවෙන් බදු එකතු කරන ජාතික ආයතනය. අන්‍ය ආයතන වගින් ආදායම් බදු, වැට් බදු ආදී විවිධ බදු වර්ග ජාතික ගොඩනැගීම් බදු මෙනි බදු අය කරනවා. අය කිරීම මගින් ව්‍යාපාර වලට බලපෑමක් නියාමනයක් කරනවා. මොකද බද්ද ගෙවුවේ නැත්නම් රජේ මොකද කරන්නේ? නඩු පවරනවා. උසාවියෙන් දනෝම් දෙනවා. එහෙනම් ඒකට බය නිසා රජයට බදු ගෙවනවා. ඒ කියන්නේ ව්‍යාපාර වෙතින් බදු අය කිරීම හරහා මධ්‍යම රජයේ බලපෑමක් කරනවා. අනික පළාත් සභා. පළාත් ආදායම් දෙපාර්තමේන්තුව හරහා ඉඩම් බදු අය කිරීම. පළාත් සභාවල තියෙන දරුවනේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුව වල බදු අය කරන ඒකකයක්. අන්න ඒකෙන් ඉඩම් බදු අය කිරීම කරනවා. දැන් මගෙන් ඔබ ඉඩමක් ගන්නවා කියනකො. මගෙන් ඔබ ඉඩමක් ගත්තම ඔබනේ ගැනුම්කරු. ඔබ ඒ ඉඩමේ තක්සේරුව වගේ මත බද්දක් ගෙවන්න ඕන. කොහොමද ගෙවන්නේ? පළාත් සභාවේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට. ඒ මගින් බද්දක් ගෙවනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ පළාත් සභාවේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුව අධීක්ෂණයට ලක් වෙනවා ඒ ඉඩම නැත්තම් ව්‍යාපාරය. ඒ මගින් බලපෑමක් කරනවා. අනික පළාත් පාලන ආයතන වරිපනම් බදු, විනෝද බදු, ව්‍යාපාර ස්ථාන බදු ආදිය අය කිරීම. එනම් මේ ප්‍රාදේශීය වශයෙන් ලෝකල් ගවර්න්මන්ට්ස් නැත්තම් පළාත් පාලන ආයතනත් විවිධ බදු වර්ග අය කරනවා. එහෙනම් මධ්‍යම රජයේ මට්ටමින්, පළාත් සභා මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් නැත්නම් පළාත් පාලන ආයතන මට්ටමින් බදු අය කිරීමේ කාර්ය තුලින් ව්‍යාපාර වලට බලපෑමක් කරනවා. අපි ඊළඟ එකට යමු. ගනුදෙනු කරුවෙකු ලෙස as a customer රජය ව්‍යාපාර සමග ගනුදෙනු කරුවෙකුගේ භූමිකාවත් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ ව්‍යාපාර වෙතින් යම් යම් දේ මිලදී ගන්නවා. ඒ වගේම ව්‍යාපාර වෙත යම් යම් දේ විකිණීම කරනවා. ඒ නිසා රජයේ ගනුදෙනු කරුවෙක් වශයෙන් උත් ව්‍යාපාර වල බලපෑම් කරනවා. දැන් නිදසුනක් වශයෙන් රජය ව්‍යාපාරිකයන්ගේ නිමෙවුම් මිලදී ගන්න එක හොඳයිනේ. එතකොට ඒක ව්‍යාපාරිකයින්ට ධනාත්මක බලපෑමක් අවස්ථාවක්. නිමෙවුම් මිලදී ගන්නකොට ව්‍යාපාරිකයින්ට පහසුවෙන් වෙළඳ පොලක් නිර්මාණය වෙනවා. තමන්ගේ භාණ්ඩ හා සේවා
අලෙවි කරගෙන ආදායම් උපද්දවන්න හැකියාව ලැබෙනවා. රජයට අවශ්‍ය නම් ව්‍යාපාරිකයෝ පාලනය කරන්න ඒ මිලදී ගැනීම නවත්තනවා. එක්ක අඩු කරනවා. අන්න ව්‍යාපාරවලට දැනෙනවා. ව්‍යාපාර අපි හිතමු රජයේ ප්‍රතිපත්ති වලට පටහැනිව ක්‍රියාත්මක වෙනවා නම් රජයට අභියෝගාත්මක විදිහට ව්‍යාපාරවල නියුක්ත වෙනවා නම් ඒ தත්ත්වේ පාලනය කරන්න ව්‍යාපාරිකයන්ට පුළුවන්කම ලැබෙනවා බලපෑම් කරන්න මිලදී ගැනීම අඩු කිරීම. තේරුණාද? ඒ නිසා ගනුදෙනුකරුවගේ භූමිකාව හරහා රජයට පුළුවන්කම ලැබෙනවා ව්‍යාපාර හසුරුවන්න. උදාහරණයක් වශයෙන් මට්ටම් තුනින්ම මධ්‍යම රජයේ විදියට ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම ගොවි ද්‍රව්‍ය නිෂ්පාදකයන්ගේ වී මිලදී ගන්නවා. කාර්යාල උපකරණ මිලදී ගැනීම කරනවා. තව තව දේවල් මිලදී ගැනීමෙන් අන්න රජයේ ව්‍යාපාරිකයන්ට වෙළඳ පොළක් තනා දෙන්නට දායක වෙනවා. පළාත් සභා. පළාත් සභා මගින් ආරක්ෂක සේවා ලබා ගන්නවා. ඔබ දන්නවා පෞද්ගලික අංශේ ආරක්ෂක සේවා සපයන සමාගම් ගණනාවක් තියෙනවා. එතකොට පළාත් සභා වල කාර්යාලවලට පළාත් සභා යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපාර ස්ථානවලට ආරක්ෂාව සලසා ගැනීමට අන්න පුද්ගලික අංශේ ආරක්ෂක සේවා ලබා ගන්නවා කියන්නේ ඒකත් ගනුදෙනු කිරීම. ඒ ආරක්ෂක සේවා ලබා ගැනීම නතර කළොත් ඒක තර්ජනයක් කරන ව්‍යාපාරවලට. දෙපැත්ත මේකෙත් තියෙනවා. පළාත් පාලන ආයතන මහනගර සභා, නගර සභා, ප්‍රාදේශ සභා ආදාහනාගාර පවත්වාගෙන යමින් එම සේවා ලබා දෙනවා. ගොඩක් වෙලාට නගර සභා, ප්‍රාදේශ සභා මගින් තමයි ප්‍රාදේශීය වශයෙන් ආදාහනාගාර පවත්වාගෙන යන්නේ. ගිහිල්ලා ඒ මරණයක් වුණාන් පස්සේ ඒගොල්ලන්ගේ අවමංගල්‍ය කටයුතු කරගන්න ආදාහනාගාරයේ සාධාරණ ගාස්තුවක් අය කරලා ලබා දෙනවා. අන්න ඒ මට්ටමිනුත් ප්‍රාදේශීය මට්ටමිනුත් රාජ්‍ය අංශයේ ගනුදෙනුකරුවෙක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට පස්වෙනි එක තරඟකරුවෙකු ලෙස as a competitor තරඟකරුවෙකු ලෙස. ඒ කියන්නේ රාජ්‍ය අංශය පෞද්ගලික අංශයේ ව්‍යාපාර සමග කරට කර ව්‍යාපාර කටයුතු වල නියැලීමෙන් පෞද්ගලික අංශයේ ව්‍යාපාර වෙත බලපෑම ඇති කරනවා. සමහර විට රාජ්‍ය අංශයේ මැදිහත් වෙන එකත් හොඳයි. පුද්ගලික අංශයක ධනාත්මකයි. රාජ්‍ය අංශයේ ව්‍යාපාර කටයුතු සහ පෞද්ගලික අංශයේ ව්‍යාපාර කටයුතු වල වෙනස පාරිභෝගිකයන් හඳුන ගන්න පුළුවන්. එතකොට රාජ්‍ය අංශය වඩා හොඳ සේවාවක් සපයනකොට පෞද්ගලික අංශයේ ව්‍යාපාර වලට ඊටත් වඩා හොඳ සේවාවක් සපයන්න ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒකත් අර වගේ මට්ටම් තුලින්ම වෙනවා. මධ්‍යම රජය පෞද්ගලික අංශයේ රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා සමග තරඟකාරීව රාජ්‍ය අංශයේ නාලිකා ක්‍රියාත්මක කරනවා. අන්න තරඟය. තරඟකරුවෙක් ලෙස. පුද්ගලික අංශයේ උණු තරම් දැන් තියෙනවා රූපවාහිනී නාලිකා. ගුවන්විදුලි නාලිකා. රාජ්‍ය අංශෙත් තියෙනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනී සේවය, ඒ වගේ නාලිකා පවත්වාගෙන යමින් අරගොල්ලන්ට ඒතකොට හිතුවක්කාර විදිහට ව්‍යාපාර කරන්න බෑ. පෞද්ගලික අංශයේ සහ පෞද්ගලික අංශයේ රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා සේවාවන්ට හිතුවක්කාර විදිහට ඒ සේවාව ගෙන යන්න බෑ. මොකද රාජ්‍ය අංශයේ සේවාවත් ප්‍රබලයි. තේරෙනවද? අනිවාර්යයෙන්ම පෞද්ගලික අංශයේ ව්‍යාපාර මෙල්ල කිරීමක් කරන්න පුළුවන්කම ලැබෙනවා ඒ හරහා. ඊළඟට පළාත් සභා. පෞද්ගලික අංශය සමග තරගකාරීව විවිධ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම. පළාත් සභා මට්ටමින් පෞද්ගලික අංශය වගේම විවිධ ව්‍යාපාරික සේවා සපයනවා මහජනතාව වෙත. උදාහරණයක් වශයෙන් සුපිරිවෙලෙන්සල් වෙන්න පුළුවන්. ෆිලින් ස්ටේෂන් නැත්නම් පෙරවුම්හල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අමතර කොටස් අලෙවි කරන ව්‍යාපාර වෙන්න පුළුවන්. වාහන සම්බන්ධයෙන්. එහෙම කරාම පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට අත්නෝමතිකව හිතුවක්කාර ලෙස අසීමිත මිල ගණන් අය කරමින් පාරිභෝගිකයා තලා පෙළමින් ව්‍යාපාර කරන්න බැහැ. මොකද රාජ්‍ය අංශයේ පළාත් සභා මගිනුත් ව්‍යාපාර කරන නිසා තරංකාරී ලෙස පාලනයක් වෙන එතකොට. අනික පළාත් පාලන ආයතන පෞද්ගලික අංශය සමග තරංගකාරී ලෙස ව්‍යාපාරික ස්ථාන ඉදිකර කුලෙඩ දීමක් කරන මූලික වශයෙන්. පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ විවිධ ව්‍යාපාරික ගොඩනැගිලි හදලා කුලියට හෝ බද්දර දෙනවා.
ඒ දේම නගර සභා, මහනගර සභා, ප්‍රාදේශීය සභා මගින් කරනවා. එතකොට දැන් මේ වගේ පළාත් පාලන ආයතන ගොඩනැගිලි ඉදි කරලා, කඩකාමර ඉදි කරලා සාධාරණ මිලකට කුලියට හෝ බද්දර දෙනකොට පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට ඉහළ මිල ගණන් යටතේ, ඉහළ කුලී පදනමක් යටතේ ඒව සපයන්න බෑ. අන්න පාලනයක් වෙනවා. බලපෑමක් කරනවා. පැහැදිලිනේ? ඊළඟට නියාමකයෙකු ලෙස නැත්නම් නීති රීති පැනවීම මගින් නියාමකයෙකු ලෙස as a regulator or as a laws and regulations maker. ඒ කියන්නේ විවිධ නීති රීති සම්මත කරලා ඒ නීති රීති රජයේ විවිධ බලාධිකාර ඇති කරලා ඒ බලාධිකාර මගින් ක්‍රියාවේ යෙදවීම මගින් ව්‍යාපාර කටයුතු පාලනය කිරීමක් කරනවා. අර වගේම මට්ටම් තුනින්ම උදාහරණයක් වශයෙන් මධ්‍යම රජයේ මගින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත සම්මත කරලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලවා එහි විධිවිධාන ක්‍රියාත්මක කර ව්‍යාපාර නියාමනයක් හැසිරවීමක් කරනවා. දැන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත පැහැදිලිවම තියෙන්නේ ලංකාවේ ජීවත් වන පාරිභෝගිකයන් ආරක්ෂා කරන්නයි. ව්‍යාපාරිකයින්ගේ විසමාචාර, අපි ඉංග්‍රීසියෙන් කියනවා malpractices, විසමාචාර. ඒ කියන්නේ පාරිභෝගිකයාට හානි කරන, පාරිභෝගිකයා අසහනයට හා පීඩාවට පත් කරන වැරදි ක්‍රියා මාර්ග පෞද්ගලික අංශයේ ව්‍යාපාර වෙතින් පිටු දකින්න මේ නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නීතියේ විධිවිධාන ක්‍රියාත්මක කරන්න. එනම් වැඩලීම් කරන්න, පාරිභෝගික පැමිණිලි විභාග කරලා සුදුසු ක්‍රියා මාර්ග ගන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ස්ථාපිත කරලා තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකා ප්‍රමිති නීතිය සම්මත කර එහි විධිවිධාන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලවා ක්‍රියාත්මක කිරීම. 1984 දී සම්මත කරපු ශ්‍රී ලංකා ප්‍රමිති නීතියේ තියෙනවා ප්‍රමිති ක්‍රියාත්මක කිරීමට අදාළ විධිවිධාන. මොකද ලාංකික ව්‍යාපාරික ප්‍රජාව මුල් කාලේ ප්‍රමිති හරියට අනුගමනය කරනවා. පසු වෙනකොට ප්‍රමිතිය බැහැර කරමින්, ප්‍රමිතිය බාල කරමින් නිමැවුම් වල ගුණත්වය බාල කරන්න ක්‍රියාත්මක වෙනවා. නමුත් ප්‍රමිති නීතිය විධිවිධාන ප්‍රමිති ආයතනයේ ක්‍රියාත්මක කිරීම හමුවේ ව්‍යාපාරිකයන්ට එම කටයුතු නැත්නම් එම විසමාචාර වලින් බැහැර වෙන්න වෙනවා. ඒ වගේ නියාමනයක් කරනවා. ඊළඟට පළාත් සභා පෞද්ගලික බස් රථ ධාවනයට අදාළ නීති පනවා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් ඒවා ක්‍රියාවේ යෙදවීම. දැන් පෞද්ගලික බස් රථ මගින් කරන්නේ සේවාවක්නේ. මගීන්ට පොදු මගී ප්‍රවාහන සේව සැලසීම. හැබැයි නීති රීති නොතිබුණා නම් ඒගොල්ලෝ අධික බස් ගාස්තු අය කරයි. පාරිභෝගිකයාට අවශ්‍ය වේලාවට බස් රථ ධාවනය නොකරන්නත් පුළුවන්. ඒ වගේම බස් රථයක් තුල සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන, මේක හරි වැදගත්, සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන කඩ කරමින් අර පොල් පටවන්න වගේ මගීන් ප්‍රවාහනය කිරීමෙන් මගීන්ට පීඩාවක් ඇති කරන්නත් පුළුවන්. නමුත් මේ බස් රථ ධාවනයට අදාළ නීති ක්‍රියාත්මක කරලා තියෙනවා. විශේෂම ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත හෙවත් ජාතික ප්‍රවාහන කොමිෂන් සභා නීති. ඒ නීතිය අනුව සෑම බස් රථයක්ම මාර්ගයක ධාවනය කරන්න මේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කියන්නේ පළාත් සභාවල වෙනම අංශයක්. ඒකෙන් බලපත්‍රයක් ගන්න ඕන. ඒ වගේම පැසෙන්ජර් පර්මිට් එකක් නැත්නම් මගී සේවා අවසරපතක් අරගත්තම ඒ මගී සේවා අවසරපතේ තියෙනවා ගෙන යා හැකි උපරිම මගී ධාරිතාව. ඊට වඩා ගෙනියන්න බෑ. අන්න ඒ මගින් එහෙනම් ඒ පෞද්ගලික බස් රථ මගින් ලබා දෙන සේවාව විධිමත් කරන්න ඒගොල්ලෝ පාලනයක් නියාමනයක් කරනවා. ඊළඟට පළාත් පාලන ආයතන ඉඩම් සැලසුම් හා ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, පරිසර නීති පනවා පරිසරය ආරක්ෂා කිරීමට පියවර ගැනීම වැනි ක්‍රියාමාර්ග මගින් ව්‍යාපාරිකයන්ගේ කටයුතු මෙල්ල කිරීමක්, හැසිරවීමක් නියාමනයක් කරනවා. දැන් කිසියම් ඉඩමක සැලැස්මක් අඳිනවානේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් හෝ මිනිඳුරෙක් විසින්. ඒ සැලැස්ම අනිවාර්යයෙන්ම අනුමත කරන්න ඕන. ඒ කියන්නේ ඒක වාස භූමියට යොදා ගැනීමට සුදුසු මට්ටමේ තිබෙන බවට. එහෙම නැතුව ඒක ඉදිකිරීමක් කරන්න බෑ. ඒතර ඒ ඉඩම් ලෑන්ඩ් ප්ලෑන් එක අනුමත කරන්න. ඒ අනුමත කිරීම නොකිරීම පළාත් පාලන ආයතන සුදු වගකීමක්.
ඒ මගින් බලපෑමක් එල්ල කරනවා. ඊළඟට ඒකේ ගොඩනැගිල්ලක් හදනවා නම් ගොඩනැගිලි සැලැස්මක් අදිනවනේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් හෝ ඩිසයිනර් කෙනෙක් තේරෙනවද? ඒ ගොඩනැගිලි සැලැස්මත් අනුමත වෙන්න ඕනේ. ඒ ගොඩනැගිලි සැලැස්ම අනිවාර්යයෙන්ම මිනිස් ජන ජීවිතයට හානි කර නොවන පරිදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව සකස් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අදාළ බලධාරීන් විසින් ඒක අනුමත කරනවා. එහෙම නැත්නම් අනුමත කරන්නේ අනුනියාමනයක් කරනවා. ඒ වගේම පරිසර නීති පිස්සලත්ව කතා වුණා. පළාත් පාලන ආයතන ලෝකල් ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුෂන් මගින් ඒ පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල පරිසරය විනාශ වීම වළක්වන්න පරිසර නීති රීති රෙගුලාසි පනවනවා. පනවල සමහර පොලිසියත් ආධාර ඇතුව ඒවා ක්‍රියාත්මක කරලා ඒ පරිසරය විනාශ කිරීමේ කටයුතු තුළින් පෞද්ගලිකංශේ ව්‍යාපාර මුදවා ගැනීමක් කරනවා. ඒ මගින් එහෙනම් නියාමකයෙක් ලෙස රාජ්‍යාංශය පෞද්ගලිකංශේ ව්‍යාපාර සඳහා බලපෑම ඇති කරනවා. ඊළඟට රජයෙන් ව්‍යාපාර වෙත ලැබෙන සහාය හා මඟ පෙන්වීම වැදගත් වන ආකාරය. රජයෙන් ව්‍යාපාර වෙත සහාය ලැබෙනවා. මඟ පෙන්වීම ලැබෙනවා. ඒ හැම දෙයකින්ම ප්‍රයෝජනයක් ලැබෙනවා ව්‍යාපාර වලට. ඒ කොහොමද? එකක් තමයි ව්‍යාපාර ලියාපදිංචියට යොමු වීම. දැන් නීති රීති සම්පාදකයෙක් වශයෙන් රජය බලපෑම් කරනවානේ. ඒ බලපෑම හැමුමේ ව්‍යාපාරිකයන්ට සිදු වෙනවා තනි පුද්ගල ව්‍යාපාරයක් නම් ව්‍යාපාර නාම පනත යටතේ ලියාපදිංචි වෙන්න. සමාගමක් නම් සමාගම් පනත යටතේ නීතිගත කරන්න. සමූපකාරයක් නම් සමූපකාර පනත යටතේ නීතිගත කරන්න. ඒ නීතිගත කිරීම නිකම්ම නිකම් ලියාපදිංචියක් නෙවෙයි. නිකම්ම නිකම් නාමික ලේඛනගත කිරීමක් නෙවෙයි. ලියාපදිංචියක් කරනවා කියන්නේ මොකද්ද? බැඳීමක් ඇති කරනවා. ඒ කියන්නේ කිසියම් රජයේ බලාධිකාරයක් තුළ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම තුළ ඒ ව්‍යාපාරය මානව මුහුණුවරකින් නීත්‍යානුකූලව ව්‍යාපාර කටයුතු තුළ සාධාරණ පදනම් යටතේ ක්‍රියාත්මක කරන තත්ත්වයට තල්ලු වෙනවා. ඉතින් ඒක ව්‍යාපාරයට හොඳ වාසියක්. එහෙම නොවුනා නම් ව්‍යාපාර නීති විරෝධී මට්ටමට ගිහිල්ලා අධිකරණ හැමුවට ගිහිල්ලා ව්‍යාපාර වලට දඩ ගෙවන්න, ව්‍යාපාර කටයුතු මුද්‍රා තබන්න, තහනම් කරන්න, තහනම් වලටත් ලක් වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයන්ගෙන් මිදලා නීත්‍යානුකූලව ව්‍යාපාර කරගෙන යාමේ මාවතට තල්ලු වෙනවා ව්‍යාපදිංචි හරහා. දෙවැනි එක තමයි ව්‍යාපාරවල කීර්තිනාමය වර්ධනය වීම. දැන් රජයෙන් ව්‍යාපාර වෙත මඟ පෙන්වීම ලබා දෙනවා නම්, රජයෙන් ව්‍යාපාර වෙත සහාය ලබා දෙනවා නම් විශේෂයෙන්ම යටිතල පහසුකම්. යටිතල පහසුකම් ලබා දීම තුළ යටිතල පහසුකම් සහිත යෝග්‍ය ව්‍යාපාර පරිසරයක් තුළ ව්‍යාපාරයක් ඉදි කරලා පවත්වාගෙන යාම තුළින් ගනුදෙනුකරුවන්ට වඩා උසස් සේවාවක් ලබා දීලා ඒගොල්ලන් තෘප්තිමත් කිරීම තුළ ඒගොල්ලෝ අතර මහජනතාව අතර ව්‍යාපාර නාමය ව්‍යාපාරයේ නිෂ්පාදිත වල වෙළඳ නාමයන් පිළිබඳව ධනාත්මක කතිකාවක් ඇති වෙනවා. ඒකෙන් හොඳ නමක් ඇති වෙනවා. එහෙනම් කීර්තිනාමයක් වර්ධනය වෙනවා. ඊළඟ එක තමයි රටේ සංවර්ධනයට දායක වෙන්න පුළුවන්. දැන් රජයෙන් පහසුකම් මඟ පෙන්වීම ලැබීම හරහා වඩා පුළුල් නිෂ්පාදන ක්‍රියාවලියක යෙදෙමින් රටේ ජාතික නිෂ්පාදනයට වැඩි දායකත්වයක් දෙමින් සංවර්ධනයේ කොටස්කරුවෙක් පංගුකරුවෙක් වීමේ වාසනාව නැත්තම් හැකියාව ව්‍යාපාරවලට ලබා ගන්න පුළුවන්. ඊළඟට රජයේ සහ මහජනයාගේ පිළිගැනීමට ලක්වීමක් ඇති වෙනවා. රජයෙන් සහාය ලැබෙනකොට රජයේ මඟ පෙන්වීම අනුව ව්‍යාපාර කටයුතු විධිමත්ව පවත්වාගෙන යනකොට අන්න මහජනයාගේ සහ රජයේ ගෞරවයට පිළිගැනීමට ව්‍යාපාර ලක් වෙනවා. ගෞරවනීය ව්‍යාපාරයක් වශයෙන් සමාජය තුළ ක්‍රියාත්මක වෙන්න හැකියාව ලැබෙනවා. ඊළඟට ව්‍යාපාර කටයුතු පහසුවෙන් පවත්වාගෙන යන්න පුළුවන්. රජයෙන් මඟ පෙන්වීම දෙනවා නම් සහාය සපයනවා නම් ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු බාධා වලින් තොරව සුමටව පවත්වාගෙන යාම හැකියාවක් ලැබෙනවා. අන්න ඒ නිසා රජයෙන් ව්‍යාපාර වෙත ලැබෙන සහාය මඟ පෙන්වීම මගින් ව්‍යාපාර වලට ප්‍රතිලාභ කීපයක්ම අත් වෙනවා. ඊළඟට රජයේ ව්‍යාපාර වෙත හිතකර ව්‍යාපාර පරිසරයක් සකසා දීමට ගන්නා ප්‍රධාන ක්‍රියාමාර්ග. දැන් අපි කලින්ම කිව්වා පාඩම ආරම්භයේදීම මේ රජයත් ව්‍යාපාරත් අතර තියෙන සම්බන්ධයේදී
මේ දෙගොල්ලෝ එකිනෙකා මත යැපෙනවා කියලා. මේ රජය මේ ව්‍යාපාර. එතකොට රජය හිතකර ව්‍යාපාර පසුබිමක් හදලා දෙනවා. හිතකර ව්‍යාපාර පරිසරයක්. හිතකර ව්‍යාපාර පරිසරයක් හදලා දෙනවා. හරිනේ. ඒ හිතකර ව්‍යාපාර පරිසරයක් හදලා දෙන්නට නම් මොනවද ගන්න ක්‍රියාමාර්ග? රජය ව්‍යාපාර වෙත හිතකර ව්‍යාපාර පරිසරයක් නැත්නම් පසුබිමක් සකසා දීමට ගන්නා ප්‍රධාන ක්‍රියාමාර්ග. එහෙනම් ක්‍රියාමාර්ග තමයි මේ තියෙන්නේ. තේරුණාද? මොකද එකක් දිරිගන්වන සුළු නීති රීති ක්‍රියාත්මක කරන්න ඕනේ. රජය ව්‍යාපාර අධෛර්යයටපත් කරන්නේ නෙවෙයි. ව්‍යාපාර වෙත තව තවත් දිරිගන්වන සුළු සරල නීති රාමුවක් හදලා ක්‍රියාත්මක කරනවාද එවැනි සරල නීති රාමුවක් සහිත පරිසරයක් තුල ව්‍යාපාරිකෝ කැමැත්තෙන් ව්‍යාපාර අරබන්න පුළුල් කරන්න තමන්ගේ අරමුදල් ආයෝජනය කරනවා. ඒක අවශ්‍යමයි. වැරදිලාව දැඩි නීති රීති පැනෙව්වොත් දැඩි නීති රීති පද්ධතියක් තුල ව්‍යාපාරිකෝ කැමැත්තක් දක්වන්නේ ව්‍යාපාර අරබන්න. අන්න එතකොට හිතකර පසුබිමක් නැහැ. පැහැදිලිනේ? දෙවෙනි එක තමයි ප්‍රමාණවත් යටිතල පහසුකම් ස්ථාපිත කිරීම. ඒ කියන්නේ ප්‍රවාහන පහසුකම්, sannivedanaය, බල ශක්තිය, ගිනි නිවාරණ පහසුකම් වැනි යටිතල පහසුකම් රජයට තමයි ස්ථාපිත කරන්න පුළුවන්. ඉන්ඩිවිඩුවලි නැත්නම් තනිව පෞද්ගලිකංශයේ ව්‍යාපාරිකයෙකුට ඒ පහසුකම් ඇති කරන්න බෑ. නමුත් ව්‍යාපාරවල ආරම්භයට සාර්ථකව සහ අඛණ්ඩව පවත්වාගෙන යාමට ඒ පහසුකම් අත්‍යවශ්‍යයි. එහෙනම් රජය ඒ පහසුකම් සපයා දෙනවා කියන්නේ අන්න බියසක නැතුව ව්‍යාපාර ආරම්භ කර පහසුවෙන් ඉදිරියට පවත්වාගෙන යාම හැකියාව ලැබෙනවා. තුන්වෙනි එක තමයි රජයේ බැංකු මගින් ව්‍යාපාර ඉලක්ක කරගත් ණය යෝජනා ක්‍රම තුලින් අරමුදල් සපයා දීම. රාජ්‍ය බැංකු තුලින් ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිගිරි බැංකුව ආදී රාජ්‍ය බැංකු මගින් ව්‍යාපාර සඳහාම ව්‍යාපාර සංවර්ධනයේ ඉලක්ක කරගත්ත ණය ක්‍රම හඳුන්වලා දීලා ඒ මගින් ව්‍යාපාරිකයන්ට ණය සපයනවා. ඒකෙන් ව්‍යාපාර ආරම්භ කිරීමට, ව්‍යාපාර නවීකරණයට, ව්‍යාපාර පුළුල් කිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර දීමෙනුත් ව්‍යාපාරිකයන්ට හිතකර පරිසරයක් ඔටෝමැටිකලි සම්පාදනය වෙනවා. ඊළඟට පස්වෙනි එක බදු සහන සලසා දීම. දැන් බදු කියන්නේ ටිකක් ව්‍යාපාරිකයින්ට ඇලර්ජික් කන්සෙප්ට් එකක්නේ. තේරෙනවද? බදු කියද්දිම ව්‍යාපාරිකෝ ටිකක් තිගැස්සෙනවනේ. මොකද තමන් උපයන ලාභයෙන් කොටසක් තමයි රජයට බදු වශයෙන් යන්නේ. තමන්ගේ ලාභ තීරුව අඩු වෙනවා. තේරෙනවද? නමුත් බදු සහන සලසා දීම ව්‍යාපාරිකින්ට ආශිර්වාදයක්. එක්ක බදු අඩුවෙන් අය කරනවා. එක්ක යම් කාලයක් යනකම් බදු අය කරන්නේ නැහැ. බදු විරාම පාසුකම් දෙනවා. එවැනි සහනදායි බදු පිළිවෙතක් අනුගමනය කරනවා නම් ව්‍යාපාරිකයන්ට ප්‍රමාණවත් ලාභයක් භුක්ති විඳිමින් ව්‍යාපාර කරගෙන යාමේ හැකියාව අවස්ථාව ලබා දීමිනුත් හිතකර ව්‍යාපාර පරිසරයක් සඳහා රජයේ දායකත්වයක් ලබා දෙනවා. ඊළඟ එක ප්‍රමාණවත් ලෙස උපකාරක සේවා ව්‍යාප්ත කිරීම. අවශ්‍යමනි. ව්‍යාපාර සාර්ථක කරගෙන විශේෂයෙන්ම වෙළඳ ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යාමට බැංකු සේවා, රක්ෂණ සේවා, ප්‍රවාහන සේවා, ගබඩාකරණ සේවා ආදී උපකාරක සේවා අවශ්‍යයි. ඒ උපකාරක සේවා රාජ්‍ය ආයතන මගින් ලබා දීම තුළින් ව්‍යාපාරිකයින්ට හිතකර ව්‍යාපාර පරිසරයක් සම්පාදනය කළ දෙනවා. ඊළඟට උපදේශන සේවා දියත් කිරීම. ව්‍යාපාරිකයින්ට විවිධ උපදේශන සේවා අවශ්‍යයි. තාක්ෂණික උපදෙස්, කළමනාකරණ උපදෙස්, අලෙවිකරණ උපදෙස්, ආයෝජන උපදෙස්, මූල්‍යමය උපදෙස් ආදී වශයෙන් උපදේශන සේවා අවශ්‍යයි. දැන් තාක්ෂණය කියන්නේ භාණ්ඩයේ ක්වොලිටි එක, ගුණත්වය වර්ධනය කරගන්න අවශ්‍ය උපදේශන සේවා. නිවැරදිව යන්ත්‍ර තෝරගන්න, නිවැරදිව ශිල්ප ක්‍රම තෝරගන්න, නිවැරදිව මෙවලම් තෝරගන්න. තේරෙනවද? ඒ සදා කාර්මික තාක්ෂණික ආයතනය, ITI ආයතනය, කාර්මික සංවර්ධන මණ්ඩලයේ කටුබැද්දේ, IDB එක වැනි රාජ්‍ය ආයතන මගින් මේ සේවා සපයනවා. අලෙවිකරණ උපදේශන සේවා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන ලබා දෙනවා. මූල්‍ය උපදේශන සේවා රාජ්‍ය බැංකු මගින් ලබා දෙනවා. මෙන්න මේ වගේ උපදේශන සේවා දියත් කිරීමනුත් ව්‍යාපාරිකයෝ ව්‍යාපාර සඳහා පොළඹවන පරිසරයක් නිර්මාණය කරන්න රජය ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තාක්ෂණික පහසුකම් ලබා දීම.
දැන් භාණ්ඩයක ගුණත්වය වර්ධනය කර ගැනීම සඳහාම පහසුකම් සහ උපදේශන සේවා සැපීම තමයි මින් අදහස් කරන්නේ. දැන් කලින් කෝ උපදේශන සේවා වලටත් මේක ඇතුළත් කරන්න පුළුවන්. නමුත් තාක්ෂණය කියන්නේ භාණ්ඩයේ ගුණත්වය වැඩි කිරීමට ඉඳුරාම ඍජුව දායක වන නිසා ඒක අපි වෙනම ශීර්ෂයක් වශයෙන් ගන්න පුළුවන්. එහෙනම් ඒ තාක්ෂණික පහසුකම් කාර්මික තාක්ෂණික ආයතනයේ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වැනි රාජ්‍ය බලාධිකාර මගින් ලබා දීම හරහා ව්‍යාපාරිකයින්ට හිතකර පරිසරයක් නිර්මාණය කරන්න ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අලෙවි පහසුකම් ලබා දීම. දැන් ලොකුම ගැටලුව නව ව්‍යාපාරිකයෙක් කෝඩුකාර ව්‍යාපාරිකයෙක් වෙළඳපොළට ප්‍රවේශ වන විට එයාට ප්‍රමාණවත් ගැනුම්කරුවෝ පිරිසක් හෙවත් ප්‍රමාණවත් වෙළඳපොළක්. මතකනේ වෙළඳපොළ කියන්නේ ගනුදෙනුකරුවෝ. ප්‍රමාණවත් ගැනුම්කරුවන් පිරිසක් හෙවත් වෙළඳපොළ කොටසක් දිනා ගැනීම තමයි අමාරු. නැත්නම් ආරම්භයේදීම ටික දෙනෙකුට හරි බහඬ විකුණලා මාකට් ෂෙයාර් එකක් ලබා ගන්න එක තමයි අමාරු. එහෙනම් රජයේ බලාධිකාර මගින් බලාධිකාර ස්ථාපිත කිරීම මගින් ව්‍යාපාරිකයන්ගේ නිමැවුම් මිලදී ගැනීම හරහා අර වෙළඳපොළ අල්ලා ගැනීම ප්‍රමාණවත් ගනුදෙනුකරුවන් පිරිසක් දිනා ගැනීම කියන ගැටලුවට උත්තර දීමෙන් හිතකර ව්‍යාපාර පරිසරයක් නිර්මාණය කරන්න රජය දායක වෙනවා. මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් සමූහයක් ස්ථාපිත කරාම තමයි ව්‍යාපාරිකයින්ට හිතකර පසුබිමක් නිර්මාණය වෙන්නේ. එවැනි පසුබිමක් තුළ තමයි ව්‍යාපාර ආරම්භ කරන්න පවත්වගෙන යන මුදල් ආයෝජනය කරන්න. පැහැදිලිනේ? ඊළඟට රජයේ හිතකර ව්‍යාපාර පසුබිම සකසා දුන් පසු ව්‍යාපාර සතු වගකීම්. දැන් රජය අර වගේ පහසුකම් දීලා ක්‍රියාමාර්ග දියත් කරලා ව්‍යාපාරිකයින්ට පහසුවෙන් තමන්ගේ ධනය යොදවලා ව්‍යාපාර ආරම්භ කරන්න පරිසරයක් නිර්මාණය කරන්න නම් ඒ පරිසරයේ තමන්ගේ ධනය යොදවලා ව්‍යාපාර ආරම්භ කර පවත්වාගෙන යාමේදී ව්‍යාපාරිකයන් පැත්තෙනුත් ඉටු කළ යුතු බැඳීම් තියෙනවා, යුතුයකම් තියෙනවා, වගකීම් තියෙනවා. ඒ මොනවද? ඒ තමයි රජයේ පවතින නීති රීති වලට එකගව වැඩ කරන්න ඕන. නීති රීති පිළිපැදීම. රජයේ පොදු නීති පනවල තියෙන සමස්ත ජනතාවගේ ආරක්ෂාවට, සුබසිද්ධියට. ඒ නීති රීති උල්ලංඝනය නොකර රජයේ නීති රීති වලට යටත්ව එකඟව බිස්නස් කරගෙන යාමේ බැඳීමක් ඇති වෙනවා. දෙවෙනි එක තමයි ප්‍රමාණවත් පරිදි රජයට බදු ගෙවීම. දැන් රජයේනේ හිතකර පසුබිමක් නිර්මාණය කළේ. ඒ පසුබිම නොවුනා නම් ව්‍යාපාරිකයින්ට තම ධනය ආයෝජනය කරලා ව්‍යාපාර කරගෙන යන්න බෑ. අන්න ඒ නිසා ඒකට කෘතගුණ සැලකීමක් වශයෙන් ව්‍යාපාරිකෝ ඒ රජයේ සකසා දීපු ව්‍යාපාර පරිසරය ඇතුළේ ඉඳන් ව්‍යාපාර කළ උපරිම ලාභයෙන් ආදායමෙන් නොපිරිහෙලා නියමිත බදු ප්‍රමාණය රජයට ගෙවීමේ බැඳියාවක් යුතුයකමක් වගකීමක් ව්‍යාපාරිකයන්ට තියෙනවා. තුන්වෙනි එක තමයි රැකියා නියුක්තියට දායක වීම. දැන් රජයෙන් තමයි මිනිස්සු රැකියා ඉල්ලන්නේ. මිනිස්සු මැතිවරණයකදී තමන්ගේ සර්වජන ඡන්ද බලය පාවිච්චි කරලා ආණ්ඩු මාරු කරන ආණ්ඩු පෙරලනවනේ. පවතින ආණ්ඩු ගෙදර යවනවා. අලුත් ආණ්ඩුවක් පත් කරගන්න. මොකටද මේ? මූලිකම රැකියාව සඳහා. මිනිස්සු රජයෙන් රැකියා ඉල්ලනවා. නමුත් මම නැවත නැවතත් කියනවා රජයට රැකියා නැහැ. රජයේ ව්‍යාපාරිකයෙක් නෙවෙයිනේ. ව්‍යාපාර නියාමනය කරන හොඳ නියාමකයෙක්. තේරෙනවද? රැකියා නැහැ. එහෙනම් රැකියා දෙන්න ඕනේ කවුද? ව්‍යාපාරික. එහෙනම් රජයට මේක ලොකු පීඩනයක්. රජයට රටේ පුරවැසියන්ගෙන් දැඩි පීඩනයක් එල්ලන රැකියා ඉල්ලලා. අන්නේ පීඩණයෙන් රජයේ මුදවාලන්න වගකීමක් තියෙනවා ව්‍යාපාරිකයන්ට. මන්දයත් ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන යාමේ පසුබිම පරිසරය සකසා දුන්නේ කවුද? රජය නිසා. පැහැදිලිනේ? රජයේ සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට සහාය වීම. දැන් ඇතැම් විට රටේ සමස්ත ජනතාවගේ උන්නතිය වෙනුවෙන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. කලාට රජයට පමණක්කේ තනිව කරන්න බෑ. අන්නේ සංවර්ධන ව්‍යාපෘති වල කොටස්කරුවෙක් වෙන්න වගකීමක් තියෙනවා ව්‍යාපාරිකයන්ට. කොටස්කරුවෙක් වෙලා ඒ රජයේ සංවර්ධන ව්‍යාපෘති අවසන් කරලා සාර්ථක කරගන්න දායකත්වය ලබා දී. උදාහරණයක් වශයෙන් අධිවේගී මාර්ග තාමත් ඉදි කරමින් පවතිනවා. මධ්‍යම අධිවේගී මාර්ගයෙන් දැන් සෑහෙන කොටසක් ඉදි කරමින් යනවා. ඒක ලොකු ව්‍යාපෘතියක්. ඒකේ එක එක කොටස් කිලෝමීටර් ගාණක් වෙන් කරලා දෙනවා මේ පෞද්ගලික අංශ ඉදි කිරීම කොන්ත්‍රාත් සමාගමකට.
ඉතින් ඒ පෞද්ගලිකාංශ ඉදිකිරීම කොන්ත්‍රාත් සමාගමට ඒ සඳහා දැනුම තියෙනවා. තාක්ෂණයේ තියෙනවා. අවශ්‍ය උපකරණ මෙවලම් තියෙනවා. ශ්‍රමයේ තියෙනවා. එහෙනම් අන්න එහෙනම් ඒ රජයේ සංවර්ධන ව්‍යාපෘතිය වන අධිවේගී මාර්ගයේ තැනීමේ මහඟු කාර්ය ඉක්මන් කරගන්න නියමිත කාලය තුල නිම කරගන්න පෞද්ගලිකාංශයේ ව්‍යාපාරිකයන්ට පුළුවන් දායකත්වයක් දෙන්න. ඒ වගේ සංවර්ධන ව්‍යාපෘතිවල පංගුකාරෝ වෙන එක අපි කියන්නේ සබ් කොන්ට්‍රැක්ට් ගන්නවා කියලා. සබ් එකක් අරගෙන පුළුවන් ඒකට සහාය දක්වන්න. ඊළඟට 6 වෙනි එක හැකි පමණ දේශීය සම්පත් යෙදවුම් ලෙස භාවිතා කිරීම. දැන් හොඳ රජයක් අපේක්ෂා කරන්නේ අපේ රටේ ධනය විදේශයන්ට ඇදිලා ගිහිල්ලා අපේ රටේ ධන ඌනතාවයක් ඇති කිරීම නොවේනේ. විදේශ ධනය පුළුවන් නම් මෙහෙට අද්දවාගෙන දේශීය ධන ස්කන්ධය පුළුල් කරන්න තමයි රජේ ප්‍රාර්ථනාව වෙන්නේ. එහෙමනම් ව්‍යාපාරිකෝ නිෂ්පාදන කටයුතු වලදී තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය නැත්නම් යෙදවුම් පිටරටින් ආනයනය කළොත් මොකද වෙන්නේ? ලංකාවේ ධනය ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය විදේශ වලට ඇදිලා යනවා. ඒ නිසා රජයේ අපේක්ෂා නොකරන දෙයක් නේක. රජයේ අපේක්ෂාව විදේශ ධනයත් මෙහෙට ගෙන්න ගන්න නම් එහෙනම් අපි හැකි පමණ දේශීය සම්පත්ම අපි යෙදවුම් වශයෙන් පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපේ රටේ ධනය විදේශයට ඇදිලා යන්නේ නැහැ. ඊළඟට 7න් කියන්නේ පරිසර හිතකාමී ලෙස ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම. දැන් මිනිස්සු ජීවත් වෙන්න කැමති සෞඛ්‍ය සම්පන්න නැත්නම් සෝදායක පරිසරයක. ඒ පරිසරය විනාශ කරනවා නම් වායු දූෂණය මගින්, ජල දූෂණය මගින්, ශබ්ද දූෂණය මගින් විනාශ කරනවා නම් ඒකට එරෙහිව ත්‍රෙට් එක එන්නේ, තර්ජනය එන්නේ ජනතාවගෙන් රජයටයි. තේරෙනවද? ඒ නිසා රජයට සිදු වෙනවා නීති රීති පනවල බලාධිකාර මගින් යම් යම් ක්‍රියාමාර්ග දියත් කරලා වැටලීම් කරලා අධිකරණය හැමුඩු ගිහිල්ලා විශාල කාර්යභාරයක් කළා මේක ආරක්ෂා කරගන්න. ඒ නිසා ව්‍යාපාරිකයන් යුතුයකමක් තියෙනවා පරිසරයට හානි නොකර හැම විටම පරිසර හිතකාමී ලෙස තමන්ගේ ව්‍යාපාර කටයුතු සැලසුම් කරලා දියත් කරන්න. එහෙම කරාම රටේ ප්‍රජාවගෙන් රජයට එල්ලවන පීඩනය නැත්නම් තර්ජනය ඉවත් කරගන්න පුළුවන්. ඒක යුතුයකමක්. ඇයි? නැවත නැවත මතක් කරනවා රජය තමයි ව්‍යාපාර ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම හදලා දුන්නේ. ඊළඟට රටේ සදාචාරය හා සංස්කෘතිය ආරක්ෂා වන පරිදි ව්‍යාපාර කටයුතු යෙදී. දැන් රටකට ආවේනික රටකට උරුම වන සංස්කෘතියක් තියෙනවා. සදාචාරයක් තියෙනවානේ. සදාචාර පැවැත්මක් තියෙනවා. ඒ සදාචාර පැවැත්ම හා රටට ආවේනික ඉහළ සංස්කෘතිය නිසාම ලෝකයේ ගෞරවයට පිළිගැනීමට අනිවාර්යම රට ලක් වෙනවා. ඒ ලෝක ගෞරවයට පිළිගැනීමට ලක් වූ සදාචාරයේ සංස්කෘතිය කෙලෙසන ආකාරයෙන් ව්‍යාපාර කටයුතු මෙහෙවන්න හොඳ නැහැ එහෙමනම්. ඇයි? රජේ නම් ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර ගෙන යන්න පරිසර හදලා දුන්නේ. එහෙනම් ඒ රජයේ පවා ලෝක ප්‍රජාව හමුවේ අවමානයට ලක්වන ආකාරයේ සදාචාරයේ සංස්කෘතිය කෙලෙසන කටයුතු වලින් බැහැරව ව්‍යාපාර කටයුතු සාධාරණ පදනම් මැද ක්‍රියාත්මක කරන්න වෙනවා. දැන් රටේ සදාචාරයේ සංස්කෘතියට පටහැනි වෙන ආකාරයේ භාණ්ඩ සමහරට මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන පුළුවන්. මත්ද්‍රව්‍ය විවිධ භාණ්ඩ හැඩයන්ගෙන් නිෂ්පාදනය කරන්න පුළුවන්. මොකද වෙන්නේ? කෙලිම සදාචාරය ඉවරයි. සංස්කෘතිය ඉවරයි. අන්න එවැනි විසමාචාර වලින් බැහැරව රටේ සදාචාරයේ සංස්කෘතියට ඔබින ඒකට ගැළපෙන ඒක තව තවත් ශක්තිමත් කරන ආකාරයේ භාණ්ඩාසේවා නිෂ්පාදනය කිරීම, විකිණීම සහ අලෙවි පිළිවෙත් අනුගමනය කිරීම ව්‍යාපාරිකයන් සතු වගකීමක් වෙනවා. ඊළඟට 9 වෙනිකින් කියන්නේ ඉහළ නිෂ්පාදන ධාරිතාවක් හා ගුණාත්මක නිමැවුම් තුලින් සංවර්ධනය ඉහළ දැමීමට දායක වීම. දැන් රටේ සංවර්ධනයත් තහවුරු කරන රජය නෙවෙයිනේ. තේරෙනවද? ව්‍යාපාරයි රටේ ජාතික නිෂ්පාදනයේ මූර්ත වශයෙන් එනම් භෞතික වශයෙන් ඒකක වශයෙන් වැඩි වුණොත් තමයි සංවර්ධනයේ තහවුරු වෙන්නේ. ඒතර ඒ සඳහා එනම් ඉහළ නිෂ්පාදන ධාරිතාවක් යුතු නැත්නම් තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලීන් පුළුල් කරලා වැඩි නිෂ්පාදන ධාරිතාවක් ජාතික නිෂ්පාදනයට දායාද කරන්න ඕන. ඒ වගේම ගුණාත්මක නිමැවුම් බිහි කිරීම තුළින් ගුණාත්මක නිමැවුම් පරිභෝජනය කරලා මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දාන්නත් දායක වෙන්න පුළුවන්. මොකද රටක සංවර්ධනයේ වුණා නම්
සංවර්ධිත රටක් නම් ජාතික නිෂ්පාදනය ඉහළ යන්නත් ඕනේ. මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන්නත් ඕනේ. එහෙනම් ගුණාත්මක නිමවුම් තුලින් ජීවන තත්ත්වය ඉහළ දාන්න පුළුවන්. රටේ ජාතික නිෂ්පාදනය වැඩි කරන්න ඉහළ නිෂ්පාදන ධාරිතාවක් බිහි කිරීමෙන් සංවර්ධනය තහවුරු කරන්න දායක වෙන්න පුළුවන්. ඊළඟට 10න් කියන්නේ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන පරිදි ව්‍යාපාර කටයුතු කිරීම. දැන් රටේ ජීවත් වන පුරවැසියන්ගේ අයිතිවාසිකම් තියෙනවානේ. Taman කැමති පරිසරයක ජීවත් වීමේ අයිතිය. Taman කැමති වෙළඳපොළ කොටසකින් භාණ්ඩා සේවා මිලදී ගැනීම. Tamanගේ අභිමතයේ පරිදි Tamanට ගැළපෙන භාණ්ඩ හා සේවා වෙළඳපොළෙන් තෝරා ගැනීම. වෙළඳපොළ ඇති භාණ්ඩ සම්බන්ධයෙන් Tamanට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම. මෙන්න මේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන්න බෑ. මේවා උල්ලංඝනය නොවන ආකාරයෙන් මේ අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයෙන් තමන්ගේ ව්‍යාපාර කටයුතු දියත් කිරීමේ වගකීම අනිවාර්යයෙන්ම ව්‍යාපාරිකයන්ට තියෙනවා. මෙන්න මේ වගේ රජයේ හිතකර ව්‍යාපාර පරිසරයක් සකසා දීමට ප්‍රතිඋත්තරයක් වශයෙන් මෙන්න මේ වගේ රජයේ ඉලක්කයන් සපුරාලන්න පුළුවන් වන විදිහේ වගකීමෙන් යුතු ව්‍යාපාර වශයෙන් ක්‍රියාත්මක වීම බෙදියාවක් පවතිනවා. ඔව්. එහෙමනම් අපි අද ආරම්භ කරපු තුන්වන ඒකකයට අදාළ පළවෙනි පාඩම් ඒකකයේ තමයි අපි මේ සාර්ථකව නිම කළේ. අපි ඊළඟ වැඩසටහනින් තුන්වන පාඩමට අදාළ දෙවන පාඩම් කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.